ආයුබෝවන් ආයිබෝන් ආයිබෝවන් සර්. ආයුබෝවන් සර්. මේ බාගෙන ගියේ. අපි එදා ඩේට් ෆෝමැට් එක කතා කරා නේද? ඔව් සර් හරි. අද තව එකක් තියෙනවා ඩේට් ෆෝමැට් එකේ ළමයි පුතේ ඕගොල්ලන්ට දැන් දවස් 4ක් ලංකාවේ එක එක පැති වලට පැය ගානේ කරන්ට් එක යනවා කියලා කියනවානේ. ඒක නිසා අපි දන්නේ නැහැනේ කොයි පැත්තේ කොයි වෙලාවට යයිද කියන එක. දැන් මේ විදියට අටට අපේ පැත්තට අටට ගියේ නැත්තම් අපි පන්ති කරනවා. හරිද? පන්ති කරනකොට දැන් අපි හිතමුකෝ එතකොට එතනදී එන්න බැරුව ගියා කියලා අනිත් කට්ටියට. ඒතකොට පුතේ මේ දවස් 4 රෙකෝඩින් එක දානවා WhatsApp එකට YouTube එකට දානවා බලන්න ඕගොල්ලෝ. හා මිස් හරි මිස්. මිස් දැන් නම් මිස් අපිට කරන්ට් එක ආවා. හරි. ඩේට් ෆෝමැට් එක අපි කතා කරලා හිටියේ. තව ඩේට් ෆෝමැට් එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් කතා කරමු. හරි. එතකොට මාතෘකාව දාන්න දින සම්බන්ධ සිත සමහරක් කියලා. දින සම්බන්ධ සිත සමහරක්. මොකක්ද මාතෘකාව? මාතෘකාව දාන්න දින හා සම්බන්ධ සිත සමහරක්. දින හා සම්බන්ධ සිත සමහරක්. මාස දින සම්බන්ධ දින හා සම්බන්ධ සිත සමහරක්. දින සම්බන්ධ සිත සමහරක්. හරි ලියා ගන්න. හරි. දැන් ලියා ගන්න ලියා ගන්න දින දෙකක් සම්බන්ධව දින දෙකක් සම්බන්ධව දින දෙකක් සම්බන්ධව කියන්නේ මේ දිනේ මේ දිනය දින දෙකක් සම්බන්ධව ලැබෙන පිළිතුර ඊට ඉදිරියෙන් පෙන්වා දී ඇත. ඊට ඉදිරියෙන් පෙන්වා දී ඇත. ඊට ඉදිරියෙන් පෙන්වා දී ඇත. හරි. ඊට ඉදිරියෙන් පෙන්වා දී ඇත. පළවෙනි එක days කියන එක day. අපි ලියා ගන්න. ඔව් day කියන එක ලියා ගන්න.
40න් 5 කියන එක්කෙනාගේ නම මොකක්ද? හරි. හරිද? දහම් හරිද? හරි සර්. හරි. ඩේ කියලා දාගත්තා හරි. ඒක යටින් ලියා ගන්න. A15 මේක A15 A15 කොහොමද මේ ටික? A15 හරි සර්. සෙල් එකේ සඳහන් දිනය පුතාට පේනවා සෙල් එකේ සඳහන් දිනය A15 සෙල් එකේ සඳහන් දිනය මාසයේ කීවෙනි දවසදයි වරහන් ඇතුළේ එකේ ඉඳන් 30කට මාසයේ කීවෙනි දවසදයි වරහන් ඇතුළේ එකේ ඉඳන් 30කට පෙන්වයි ඊළඟ අපි මේ ලියාගෙන ඉවරලා ඔක්කොම ටික ටක් ගාලා කරමු days 360 days 360 ලියා ගන්න එක ඉස්සරහින් දින දෙකක් අතර දවස් ගණන මොකද සර් පොඩ්ඩයි කියන්න. දින දෙකක් අතර දවස් ගණන දින දෙකක් අතර දවස් ගණන මේ දින දෙක අතර දවස් ගණන කියයි දින දෙකක් අතර දවස් ගණන කියයි මොකද දින දෙකක් දවස් ගණන දින දෙකක් අතර දවස් ගණන කියයි දින දෙකක් අතර දවස් ගණන සර් කියයිද කියයි හරි කිය මොකක් හරි දාගන්න දින දෙකක් අතර දවස් ගණන කියයි හරි සර්. හරි ඊළඟට අපි දාගමු මේකත් ඒකම තමයි month කියලා දාගන්න month සර් month oh month month sorry month month
හරි සර්. දවස ඉලක්කම් වලින් දවස ඉලක්කම් වලින් දවස ඉලක්කම් වලින් මේ දවස නෙමෙයි දිනේ මාසය සෝරිය දිනේ මාසය මන් කියන දිනේ මාසෝරිය දිනේ මාසය දිනේ මාසය දිනේ මාසය ලබා දී දිනේ මාසය ලබා දී ඊළඟ එක දාගන්න weekdays හරි weekdays දවස ඉලක්කම් වලින් 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 දෙයි දවස ඉලක්කම් වලින් දෙයි ඊළඟ මාතෘකාව දාන්න year කියලා දවස ඉලක්කම් වලින් දෙයි ඊළඟ මාතෘකාව දාන්න year කියලා year කියලා දැම්මද හරිද දහම් දැම්මද හරි ලියාගන්න year එක සෙල් එකේ සඳහන් දිනය සෙල් එකේ සඳහන් දිනයේ සෙල් එකේ සඳහන් දිනයේ සෙල් එකේ සඳහන් දිනයේ මල්ලි සෙල් එකේ සඳහන් දිනයේ වසර පෙන්වයි සෙල් එකේ සඳහන් දිනයේ වසර පෙන්වයි මෙය general format එකකින් පෙන්වයි
ඊළඟ මාතෘකාව දාන්න now කියලා. now කියලා. now කියලා. පරිගණකයේ සටහන්ව තිබෙන අද දිනය හා වේලාව පරිගණකයේ සටහන්ව තිබෙන අද දිනය සහ වේලාව මොකක්ද පරිගණකයේ සඳහන්ව තිබෙන පරිගණකයේ සටහන්ව තිබෙන අද දිනය සහ වේලාව පරිගණකයේ සටහන් තිබෙන අද දිනය සහ වේලාව පරිගණකයේ සටහන්ව තිබෙන අද දිනය සහ වේලාව දක්වයි. පරිගණකයේ සටහන්ව තිබෙන අද දිනය සහ වේලාව දක්වයි. ඊළඟට දාගන්න today කියලා. ලියන්න පරිගණකයේ සටහන්ව තිබෙන අද දිනය දක්වයි. උඩේ කියන එක ගන්න පරිගණකයේ සටහන්ව තිබෙන අද දිනය දක්වයි. හරිද? හරිද ළමයි? හරි සර්. හරි සර්. හරි. ඔන්න දැන් මම බලමු. ඔන්න දැන් පළවෙනියට තියෙනවා මම මේ හදලා තියෙන්නේ days එක day එක. හරි. එතකොට මොකද කරන්නේ ඉස්සෙල්ලම බලන්න මෙතනින් බලන්න. ඉස්සෙල්ලම මොකද කරන්නේ මෙතන ටයිප් කරනවා මොකක්ද? මෙතන ටයිප් කරනවා මොකක්ද? day කියලා සමානයි day. එතකොට මෙතන තියෙනවා A15. A15 කියන්නේ මෙතන මේ 19 91 8යි 19 කියන එක. හරි. එතකොට සමාන කිරිල්ල ගහලා හරි මොකද කරලා තියෙන්නේ සමාන කිරිල්ල ගහලා day කියලා ගහලා සමාන කිරිල්ල ගහලා days කියලා ගහලා සිලෙක්ට් කරලා තියෙනවා මෙන්න මේක. හරි. එතකොට මේකේ දින කීයක් තියෙනවා day කීයද? day කීයද? days කීයද? days කීයද ළමයි? days 19 සර්. 19. එතකොට ඊළඟ එක කරලා තියෙනවා මොකක්ද? days 360. මොකක්ද කරලා තියෙන්නේ? days 360. හරි සමාන කිරිල්ල ගහනවා days හරි days කියලා ගහලා 360. හරි සමීකරණ ඊට පස්සේ ලියා ගන්න days කියලා ගහලා 360 ගහලා මේක පළවෙනි එක සිලෙක්ට් කරලා ක්‍රමාවක් දාලා ආයෙ දෙවෙනි එක සිලෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ වරහන් වාහන. දැක්කද? පළවෙනි එක සිලෙක්ට් කරා ක්‍රමාවක් දැම්ම දෙවෙනි එක සිලෙක්ට් කරා. එතකොට එනවා days කීයද? 535යි කියලා. හරිද?
හරි. බලන්න මේ දෙක දැන්ට ලියා ගන්න ටක් ගාලා. සර් පොඩක් ආයෙත් කරලා පෙන්නන්න දෙන්න. හරි. බලාගන්න. පළවෙනි එක ගැහුවා. සමානයි ඩේ කියලා ගැහුවා. වරහන් දැම්මා. මේක සිලෙක්ට් කරා. හරි. ඒතර මේකේ ඩේස් තියෙනවා 19. ඒතර 19 උත්තරේ එන්න ඕනේ. තේරුණාද? 19 තේරුණාද? 10. ආවුස. හරි. එතකොට මෙතන ඉඳන් ඩේස් 360 මේක කොච්චර ඩේස් තියනවද කියලා බලන්න යන්නේ මේ දෙක අතර ප්‍රමාණය. හරි. එතකොට බලනවා සමානයි මොකද්ද ගහන්නේ? සමානයි වෙනවද? ඔය දින් ඩේස් 360. ඊට පස්සේ මේක සිලෙක්ට් කරා ආයෙ කමාවක් දැම්මා ආයෙ මේක සිලෙක්ට් කරා. හරි. සමානයි ඩේස් 360. වරහන් දැම්මා මේක සිලෙක්ට් කරා ආයෙ කමාවක් දැම්මා ආයෙ මේක සිලෙක්ට් කරා. වරහන් වැවුවා. හරිද? හරිද? හරි සර්. පැහැදිලිද? ඔව් සර්. හරි. ඊට පස්සේ එන්ටර් කරා. හරිද? ඊළඟට දිනවා මාන් කියලා. සමානයි දැම්මා මාන් බලන්න යන්නේ. සමානයි මාන් කියලා ටයිප් කරා. හරි. මාන් කියලා ටයිප් කරා. ටයිප් කරලා මේක සිලෙක්ට් කරලා වරහන වහලා එන්ටර් කරා. මාස කීයද? 8යි. 8 වෙනි මාසෙ. ඊළඟට ගන්නවා ආයෙ ගන්නවා මාන් කියලා ගැහුවා. අපි ආයෙ මෙන්න මේක සිලෙක්ට් කරා. මාස කීයද? මොන මාසෙද? දෙවෙනි මාසෙ. දෙවෙනි මාසෙ. හරි. ඊළඟට අපි තුන්වෙනි එකට යනවා. මේ දැන් වෙලාව බලන්න. now කියලා කියන්නේ මේ දැන් වෙලාව සහ දිනය බලන්න. සමානයි now කියලා ගැහුවා. වරහන් දැම්ම වරහන් වැව්වා. තේරුණාද? වරහන් දැම්ම වරහන් වැව්වා. now කියලා ගැහුවා වරහන් දැම්ම වරහන් වැව්වා. පරිගණකයේ දැනට තිබෙන දිනය හා වේලාව. පරිගණකයේ දැන් තියෙන දිනය හා වේලාව. ඒක 8:29. ඔන්න එනවා. පේනවදාව පරිගණකයේ දැන් තිබෙන දිනය හා වේලාව. තේරුණාද? හරිද? පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. පරිගණකයේ සටහන්ව තිබෙන අද දිනේ දාන්න. today කියලා දැම්මා. වරහන් දැම්ම වරහන් වැවුවා. ඔන්න අද දිනේ. දැක්කද අද දිනේ? 2021 12යි 4 තේරුණාද? පැහැදිලිද? හරි. අපි දැන් පොඩ්ඩක් ගාන ලියා ගමු. හරි. ගාන ලියා ගන්න. සර් සිලෙක්ට් කරලා දිනවලු. මම ගාන සිලෙක්ට් කරලා දෙන්න මේ ටික ලියා ගන්න.
ලියලි වෙලා කියන්න. දහම් වර්ග සර් පොඩ්ඩක් ඉන්න. හරි සර්. හරි ඔක්කොම අල්ල ඉවරද? නෑ සර් තාම. එන් 46 46 කොහේ කෙනෙක්ද? 46 සර්. කොහෙද? ගමද? ගම කොහෙද පුතා? මම කළුතර මතුගම. කළුතර මතුගම. හා. මොනාරි තේරෙන්නේ නැත්නම් මට කෝල් කරලා අහගන්න ඕනේ. හරි හරි හරි. කම්පියුටර් ලෙඩක් ආවත් මට කතා කරලා කමක් නැහැ හරිද? කම්පියුටරේ හරි සර්. ප්‍රශ්නයක් ආවොත් හાર્ඩ්වෙයාර් ප්‍රශ්නයක් ආවොත් ඒකත් කතා කරලා මම අහන්න මම කියන්න හදා ගන්න විදිහ. හරි සර්. නෙට්වර්ක් වල වැඩපොළවල් වල නෙට්වර්ක් ඉන්ටර්නෙට් වල මේ ප්‍රශ්නත් අහන්න. නම්බර් දෙකම තියෙනවනේ මගේ නම්බර් දෙකක් තියෙනවා 77 එකක් තියෙනවා 76 එකක් තියෙනවා. ආ සර්. 545 900යි 5යි මට එන්නේ අනේ 399 42 46 මට තමයි එන්නේ. හරි. හරි. අපි යන් ඊළඟ එකට ලියන්න calculation using absolute cell address. සර් පොඩ්ඩක් ලියන්න පුළුවන්ද? මෙදි මොනවද කියලා ලොක් කරන්න. හරි. මේකට කියන නම සිංහලෙන් කියන්න. සර් ලියගන්නද? ඔව් ලියා. ඒක ලියලා ගාන ලියාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ අපි ගාන ගැන කතා කරමු. ඔයාලට ආපු ගැටලුවක් මේ කියන්නේ. මේක විසඳන විදියක් තියෙනවා. පෑනක මිල ගාන. මේ ගාන තමයි මේකට අරන් තියෙන්නේ. මේකට තව කියනවා calculation using absolute cell address කියලා. ගැටලු මොකක්ද? ගැටලු විශ්ලේෂණය. absolute cell address භාවිතයෙන් ගැටලු විසඳීම, ගණිත ගැටලු විසඳීම. ගණිත ගැටලු විසඳීම. එක ගාමින් ලියන්නේ ගණිත ගැටලු විසඳීම කියලා. ගණිත ගැටලු විසඳීම. සර් මොනවද සර් ලියගන්න ඕන? ගණිත ගැටලු විසඳීම කියලා දාලා මෙන්න මේ ගාන ලියා ගන්න. අපි ඊට පස්සේ ගාන කතා කරමු. සර් ජනවාරි පෙබරවාරි මාර්තු ඒක ලියන්න එපා. ඒක දෙවනියට ලියා ගමු. මෙන්න මෙතන කරලා ලියා ගන්න.
අනේ ලියාගෙන ඉවරයිද? ඉවරයි සර්. හරි. හරි. අපි කරමු. දහම් හරි නේද? හරි. තියාගන්න. හරි සර්. C3 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 සෙල් එකේ සමීකරණය C3 සෙල් එකේ සමීකරණය C3 සෙල් එකේ සමීකරණය සමානයි A3 වැඩි කිරීම B3 A3 වැඩි කිරීම B3 ලෙස A3 වැඩි කිරීම B3 ලෙස ගත හැක පෑනක මිල සර් ඒකට A3 B3 ලෙස ගත හැකිය. හරි. එතනම ලියාගෙන පෑනක මිල රුපියල් 15ක් නම් පෑනක මිල රුපියල් 15ක් නම් පෑන් 15ක සෙවීමට පෑන් 5ක 6ක සෙවීමට පෑන් කීයක සර්? පෑනක මිල රුපියල් 15ක් නම් පෑන් 1ක 3ක 2ක 4ක 6ක සෙවීමට උදාහරණ පෑන් 1ක් 2ක් 3ක් 4ක් 6ක් ඔය වගේ පොඩි ටිකක් සමීකරණයක් දාගන්න තියෙන විදිහට සෙවීමට පෑන් ගණන වැඩි කිරීම පෑනක මිල පෑන් ගණන වැඩි කිරීම පෑනක මිල පෑන් ගණන වැඩි කිරීම පෑනක මිල ලබා දුන් විට එක පෑනක මිල ලබා දේ එක පෑනක මිල ලබා දේ පෑන් ගණන පෑන් ගණන වැඩි කිරීම පෑනක මිල ලබා දුන් විට පෑනක මිල ලබා දේ. හරි. ඊට පස්සේ එතකොට පෑනක දැන් ඔන්න බලන්න ළමයි දැන් මම කියන එක ඔයාලා තේරුම් ගන්නකො. මෙතන තියෙනවා පුතේ එක පෑනක මිලක්. ඔයාලට හොඳට බලන්න. මෙතන තියෙනවා පෑන් ගණන. හරි. අපි පෑන තියෙනවා පෑන් කීයක්ද කියලා තියෙනවා පෑන් එක මිල තියෙනවා. මෙතන තියෙනවා මොකද්ද? පෙන්ස් ගණන පෑන් ගණන. මෙතන තියෙනවා යුනිට් ප්‍රයිස් එක පෑන් එක මිල. තේරුණාද? දහම් තේරුණාද? මෙතන තියෙනවා පෑන් ගණන මෙතන තියෙනවා එක පෑනක මිල. දහම් තේරුණාද? ඔව් සර් තේරුණා. හරි. ඔන්න දැන් දහම් පුතා බලන්න. දැන් මෙතන ඒතකොට පෑන් ගණන තිබ්බම දැන් මේක අපි කිව්වා සමීකරණේ හොයාගත්තට පස්සේ පිළිලැල්ලකින් පල්ලයට අදිනවා කියලා. ඇද්දට උත්තර එනවද?
නෑ සර්. නැහැ. නැහැ, sir. හේතුවක් තියෙනවා. අන්න ඒක තමයි දැන් කතා කරන්න යන්නේ. හේතුවක් තියෙනවා. මේක වැඩි වෙන්නේ මේකෙන්. තේරුණාද? මේක වැඩි වෙන්නේ මේකෙන්. එතකොට මෙතනට අවිල්ලා තියෙන්නේ H4 වැඩි කිරීම I4. මේකත් එහෙමයි. H4 වැඩි කිරීම I4. එතකොට උත්තරේ එන්නේ නැහැ. හරි. ලියාගන්න එතනම ලියන්න. සර් එකටමනේ. එතනම ලියාගන්න. එතන ලියාගන්න. C මොකක්ද සර්? C3 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 hello C3 ගෙදර ඇතුළේ ඉන්නේ මම මේ ක්ලාස් එකේ හරි තියෙනවා C3 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 සෙල් එකට C3 සෙල් එකට C3 සෙල් එකට amount එක ලබාගත් පසු 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 එය ෆින්ලෑන්ඩ් එකෙන් පල්ලහැට ඇදු ෆින්ලෑන්ඩ් එකෙන් එය ෆින්ලෑන්ඩ් එකෙන් පල්ලහැට ෆින්ලෑන්ඩ් එකෙන් පල්ලහැට ෆින්ලෑන්ඩ් එකෙන් පල්ලහැට ඇදූ විට ෆින්ලෑන්ඩ් එකෙන් පල්ලහැට ඇදූ විට සර් ඇද්දහොත් කියනවත් හරිද? ඇදූ විට ඒක තමයි කියන්නේ ඇද්දම එන්නේ නැහැ කියලා තමයි කියන්නේ ඇදූ විට පිළිතුර ලබා නොදේ පිළිතුර ලබා නොදේ දැන් කියනවා විස්තරේ එතනම ලියා ගන්න B3 සර් ඒකටම ලියා ගන්නන්නේ. ඔව් එතන B3 කියන්නේ මේක B3 මෙන්න මේක ලියා ගන්න ඊට පස්සේ absolute cell address එකක් ලෙස 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 දැක්විය යුතුය දැක්විය යුතුය
absolute cell address එකක් ලෙස දැක්විය යුතුයි. fill handle මගින් සර් බිල්ද පිල්ද fill handle මගින් වෙනස් වන cell address එකේ වෙනස් වන cell address එකේ වෙනස් වන කොටසට පෙර $s සලකුණ යෙදීමෙන් වෙනස් වීම වළකා ගත හැක වළක්වා ගත හැක උදාහරණයක් ලෙස සමානයි A3 වැඩි කිරීම B $s B3 A3 තේරෙනවනේ දැන් මෙතන ළමයි බලා ගන්න පැහැදිලිද කියලා මෙතන තියෙනවා පුතේ A මෙතන තියෙනවා 3 A3 මෙතන තියෙනවා පුතේ B මෙතන තියෙනවා B3 එතකොට පුතේ මේ B කියන එකේ මැද්දට දා ගන්නවා මොන සයින් එකද shift එකයි අංක 5යි ඒ කියන්නේ පුතේ දුවේ ඩොලර් සයින් එක දා ගන්නවා shift එකයි අංක 5යි අංක 5යි shift එකයි දාගෙන 3 කියන එක දාගෙන ඉවර වෙලා ඩොලර් සයින් එක ඩොලර් 3 කියන එක දාලා ඉවරලා ඊළඟට shift එක අංක 5 ගාව ඩොලර් සයින් එක දාගත්තා 3 කියන එක ටයිප් කරා අංක 3 කියන එක ටයිප් කරා නැත්තම් මෙහෙමත් කරાય මේක සිලෙක්ට් කරා මැද්දෙන් ඩොලර් සයින් එක දැම්මා මේ දාන සිලෙක්ට් කරා මැද්ද ක්ලික් කළා ඒකෙන් ඩොලර් සයින් එක දාන්නා දාලි වෙලා දුවේ පුතේ පල්ලහැට අදිනකොට දැන් අපි හිතමු දැන් ඔන්න එහෙම දාලා තමයි මේ පල්ලහැට ඇදලා දෙන්නේ. ඒ කියන්නේ පුතේ මෙතනට දා ගන්නවා ඩොලර් සයින් එක. පුතාලට පේනනේ A3 වැඩි කිරීම B3. මෙතන A3 තියෙනවා වැඩි කිරීම B3. එතකොට මෙතනට දා ගන්නවා දුවේ පුතේ මෙතන දා ගන්නවා මොකද්ද ඩොලර් සයින් එක. මැද්දට දා ගන්නවා ඩොලර් සයින් එක. දාලි වෙලා පුතේ අදිනවා පල්ලහැට. පල්ලහැට ඇද්දම දුවේ පුතේ මෙන්න මේ විදිහට උත්තර ටික ඔන්න ඔය විදිහට එනවා. තේරුණාද? සර් ඔව්. සර් ඒකට සර් උඩට විතරක් දාන්නේ යන්න දාන්නේ නැද්ද? නෑ යටට දාන්නේ නෑ මෙතනින් දාගන්නේ මෙතන මැද්දට දාගන්න. B3 එකේ මැද්දට. මෙන්න මෙතන දැන් අපි හිතමු පුතේ මේක කියලා. එතකොට මෙතනින් දාගන්නේ I3 එකේ මැද්දට. ඔන්න මැද්දට දාගත්ත ඩොලර් සයින් එක. දැක්කද? හරි. දාලා ඉවර වෙලා එන්ටර් කරා. ඊට පස්සේ පුතේ මෙතන ඉඳන් පල්ලයට අදිනවා. දැක්කද?
දැක්කද? පැහැදිලිද? පැහැදිලි පැහැදිලි දැන් මෙහෙමයි බලාගන්න මම ඔන්න ආයක පාරක් කරනවා. සමාන කිරිල්ල දැම්ම දුවේ හොඳට බලා ගන්න දුවේ. පළවෙනි එක සිලෙක්ට් කරා වැඩි කිරීම ගැහුවා. හරි. ඊට පස්සේ දුවේ මේකත් දෙවෙනි එක සිලෙක්ට් කරා. උදේ දෙවෙනි එක සිලෙක්ට් කරාට පස්සේ මැද්දෙන් කර්සර් එක තියාගත්තා. මේ අය අකුර මැද්දෙන් තියාගත්තා. ඊට පස්සේ පුතේ shift එකයි අංක 4යි. shift එකයි අංක 4යි press කරනවා. එතකොට එනවා පුතේ ඩොලර් sign එක. shift එකයි අංක 4යි press කරපුවාම එනවා ඩොලර් sign එක. ඊට පස්සේ දුවේ පුතේ enter කරනවා. පේනවද? පැහැදිලි නේද? පැහැදිලිද? තව මේකේ තව එකක් තියෙනවා ටිකක් ඉස්සරහට යද්දී එක තියෙන දැන් ඒකත් ඔහොම මම කියලා දෙනවා පුතාට ඔගේ මාතෘකාව දාගන්න මෙන්න මෙහෙම මාතෘකාව දාන්න අපි සිංහලෙන් කියන මේකට නමක් තියෙනවා සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමු කියලා දාගන්න මාතෘකාව දාන්න ඔගෙන තව චුට්ටක් හොඳට පැහැදිලි කරන්න දෙන්න සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමු सापेक्ष सह निरपेक्ष कोश यमु सापेक्ष सह निरपेक्ष कोश यमु सापेक्ष सह निरपेक्ष कोश यमु දැම්මද සාපේක්ෂ සහ නිරපේක්ෂ කියලා තමයි ඔකට කියන්නේ සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝෂ යොමු අල්ලියා ගන්න කෝෂ ලිපිනයක් තීරු අක්ෂරයකින් සහ අක්ෂරය ගත්තම තීරු අක්ෂරය B තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් තීරු අක්ෂරයක් සහ පේලි අංකයක් සමන්විත වේ What's the failure again? කෝෂ ලිපිනයක් තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වේ සූත්‍රයකදී කෝෂ ලිපිනයක් තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වේ සූත්‍රයකදී එවැනි කෝෂ ලිපිනයක් සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස
හැඳින්වේ ඩොලර් සංකේතය ඩොලර් සංකේතය ඩොලර් සංකේතය ඩොලර් සංකේතය ඩොලර් සංකේතය ඩොලර් සංකේතය පේලි අංකයේ ඉදිරියෙන් යෙදීමෙන් පේලි අංකයේ ඉදිරිය පේලි අංකය ඉදිරියෙන් පේලි අංකයේ ඉදිරියෙන් යෙදීමෙන් පේලි අංකයේ ඉදිරියෙන් යෙදීමෙන් පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක්ද තීරු අක්ෂරය ඉදිරියෙන් තීරු අක්ෂරය ඉදිරියෙන් යෙදීමෙන් නිරපේක්ෂ පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක්ද තීරු අක්ෂරය ඉදිරියේ යෙදීමෙන් තීරු අක්ෂරය ඉදිරියෙන් යෙදීමෙන් තීරු අක්ෂරය ඉදිරියෙන් යෙදීමෙන් තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද සොය සර් ළමයන්ගේ කියන්නේ සොය ආයත් මුල් ඉඳන්නේ කියන්නේ නෑ බලන්න දැන් ඔන්න දැන් ආයෙ නතර කරා ඔන්න බලන්න තියනවද කියලා බලන්න මුලින් ඉඳන් ආයෙ කියනවා කෝෂ ලිපිනය තීරු අක්ෂරයකින් සහ පේලි අංකයකින් සමන්විත වේ. දහම් මනිද? හරි සර්. සූත්‍රයකදී එවැනි කෝෂ ලිපිනයක් සාපේක්ෂ කෝෂ යොමුවක් ලෙස හැඳින්වේ. හරිද? හරි සර්. හරි. ඊළඟට ඩොලර් සංකේතය මේක ඩොලර් සංකේතය පේලි අංකයේ ඉදිරියෙන් යෙදීමෙන් පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක්ද හරිද දහම්? හරි සර්. තීරු අක්ෂරයේ ඉදිරියෙන් යෙදීමෙන් තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද පේලි අංකය සහ ඊට පස්සේ පේලි අංකය සහ තීරු අක්ෂරය යන දෙකම ඉදිරියෙන් යෙදීමෙන් මොකද තීරු අක්ෂරය යන දෙකම ඉදිරියෙන් යෙදීමෙන් පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද නිර්මාණය වේ. මොකද කෝෂ යොමුවක්ද
නිරපේක්ෂ පේසා වූ තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද නිර්මාණය වේ. පේලිසා තීරු නිරපේක්ෂ කෝෂ යොමුවක්ද නිර්මාණය වේ. දැන් මම මේක කෙටි කර කර දෙනවා ඡේද හතරකට. මොකක්ද කියන පළවෙනියට දාගන්න තරුවක් දාලා H2 කියලා H2 කියලා දාගන්න. H2 කියලා දාගන්න. පොඩි ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න ඒක ඉස්සරහින් සාපේක්ෂ කෝෂ යොමු. දැන් දන්නවා මොකක්ද මේ සාපේක්ෂ කියන්නේ මොකක්ද කියලා. H2 කියලා දාගන්න සාපේක්ෂ කෝෂ යොමු. මෙතනින් ලියා ගන්න සාපේක්ෂ කෝෂ යොමු කියලා. सापेक्ष कोश यमु सापेक्ष कोश यमु वरान नतुले दागंड इंग्लिश वලින් relative එතනමද එතනම වරහන් නතර දාගන්න relative cell reference relative cell reference हरी ඊළඟට දාගන්න h සමානයි h $s2 එතන ඉස්සරහින් ලියා ගන්න h අකුර $s2 පොඩි මේ එකක් දාලා ලියා ගන්න ඉරි කැලලක් දාලා දැන් ඩොලර් සයින් එක මැද ඒක ගැන කතා කරන්න එතන ලියා ගන්න पेली निरपेक्ष कोश यमु पेली निरपेक्ष कोश यमु මේක पेलिया पेली निरपेक्ष कोश यमु पेली निरपेक्ष कोश यमु रो absolute cell reference also absolute cell reference row absolute cell reference ලියා ගන්න හරි ඊළඟට ලියා ගමු ඔක හරි ඩොලර් සයින් එක මැදට ආවොත් පේලි නිරපේක්ෂ කෝෂ යොමු හරි ඊළඟ එක ඩොලර් සයින් එක මුලට එන එක ඩොලර් සයින් එක මුලට එන එක ඩොලර් සයින් එක කොහාට දෙන්නේ මුලට සක ලියා ගන්නද ඔව් ඔය විදිහට ලියා ගන්න ඩොලර් සයින් එක තමයි මුලට
තීරු නිරපේක්ෂ කෝෂ යොමු. තීරු නිරපේක්ෂ කෝෂ යොමු. තීරු නිරපේක්ෂ කෝෂ යොමු. තීරු නිරපේක්ෂ කෝෂ යොමු. මේක ගාවින් ලියන්න තීරු නිරපේක්ෂ කෝෂ යොමු. තීරු නිරපේක්ෂ කෝෂ යොමු. ඩොලර් සයින් එක මුලට આવොත් තීරු නිරපේක්ෂ කෝෂ යොමු. වරන් ඇතුලේ දාන column absolute cell reference. column absolute cell reference. ඩොලර් සයින් එක මුලට આવොත් තීරු නිරපේක්ෂ. හරිද? දාම් හරිද? හරි සර්. ඩොලර් සයින් එක මැදටයි මුලටයි දෙකම. ඉන්න ඩොලර් සයින් එක මැදට සහ මුලට දෙකටම අවිල්ලා තියෙන්නේ. ඩොලර් සයින් එක මැදටත් ඇවිල්ලා මුලටත් ඇවිල්ලා. ඩොලර් සයින් එක මැදට සහ මුලට. මුලට සහ මැදට. ඩොලර් සයින් එක මුලට සහ මැදට. ඒතරම මොකද වෙන්නේ සර්? ඒක ගාවින් යන ඩොලර් සයින් එක මුලටයි මැදටයි. පේනවනේ? ඩොලර් සයින් එක මුලට ඇවිල්ලා ආයෙ චකුර ඇවිල්ලා ආයෙ මැදට ඇවිල්ලා ආයෙ දෙක ඇවිල්ලා. හරි ලියා ගන්න. පේලි සහ තීරු 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 निरपेक्ष पहले साथ तीन निरपेक्ष कोश यमु हर දැන් ඔය ගැන ඔයාලට හොඳට පැහැදිලි ඇති. පේලි සහ තීරු නිරපේක්ෂ කෝෂ යොමු. හරි. දැන් දෙවෙනි එක ලියා ගන්න. හරි දැන් දෙවෙනි එක ලියා ගන්න මේක. එක කරන්න යන්නේ. ටක් ගාලා ලියා ගන්න. මේ උත්තර ටික ගන්න විදිය ලියා ගන්න. උත්තර ටික ගන්න විදිය ලියා ගන්න ඕනේ. අර ටික ලියා ගන්න. මේකට මම දෙනවා ඔයාලට ගානක්. ඔයාලා ඒ ටික හදන්න ඕනේ. සොය දීලා තියෙන ගනේ දෙයියලා තියෙනනේ. අන්න ඔය වගුව ලියා ගන්න. ඔය ටික ඔක්කොම ලියා ගන්නත් තමයි.
හරිද ලියන් ඉවරද දහම් ඔව් සර්. හරි ලියා ගන්න පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ පහතද ඉහතද සර්? පහත දැක්වෙන්නේ sorry දුව මේ ඉහළ දැක්වෙන්නේ ආයතනයක එක් එක් දෙපාර්තමේන්තු වල එක් එක් දෙපාර්තමේන්තු වල අවුරුද්දේ මුල් කාර්තුවේ අවුරුද්දේ මුල් කාර්තුවේ එක් එක් මාසවලදී වියදම දැක්වෙන සටහනයි ඔව් සර් වියදම දැක්වෙන සටහනයි ලියවන්න ආයතනයේ එක් එක් මාසවල වියදම මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස ඔව් සර් මුළු වියදමේ ආයතන එක් එක් මාසවල වියදම මුළු
ආයතනයක මාසක වියදම මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. දක්වන්න. තමයි බලා ගන්න. දැන් මෙතන තියෙනවා හරි. මොකක්ද තියෙන්නේ? ආයතනයක පාත දැක්වෙන්නේ ආයතනයක එක් දෙපාර්තමේන්තු වල අවුරුද්දේ මුල් කාර්තුවේ එක් මාසවල වියදම දැක්වෙන සටහනයි. හරි. ආයතනයේ වියදම ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හරි. එතකොට ආයතනවල වියදම ගන්නවා. ඉස්සෙල්ලා මොකක්ද මේ ආයතනය ගන්නවා? වියදම ගන්නවා මේ හතර එකතු කරනවා. මොකද කරන්නේ? මේ හතර එකතු කරනවා. සමානයි සම් කියලා දාගත්තා. මේ හතර එකතු ගන්නේ කොහොමද? සමානයි සම්. වරහන් දාගත්තා එන්ටර් කරා. මේ හතර සිලෙක්ට් කරා වරහන් දාගත්තා එන්ටර් කරා. එතකොට මේ ගාන එනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? වරහන් දාගත්තා එන්ටර් කරා ඔය ගාන එනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයතනයේ වියදම. මොකක්ද ආයතනයේ වියදම? හරි. එතකොට මේ මුළු ආයතනෙම වියදම මේ තුන් දෙනා එකතු කරපුවාම එනවා මෙන්න මෙතන වියදම. මුළු ආයතනයේ වියදම එනවා. වෙනවද? ආයතනයේ වියදම. මාස 3 එකතුව ගත්තාම මෙතන ආයතනයේ වියදම වෙනවා. මොකද කරන්නේ? ප්‍රතිශතයක් ලෙස දක්වද්දී ආයතනයේ වියදම ජනවාරි වියදම බෙදනවා මුළු වියදමෙන්. ජනවාරි වියදම බෙදනවා මුළු වියදම. ඒ කියන්නේ සමානයි ජනවාරි මාසයේ වියදම තියෙනවා මෙතන. ජනවාරි මාසයේ වියදම තියෙනවා B16 බෙදීම E16. බෙදීම E16. බෙදීම E16. සෝ කියලා සෝබා ගයිඩ් කරලා දෙන්න. මොකක්ද කරන්නේ? B16 ගන්නවා. B16 ගන්නේ කොහොමද කියලා බලා ගන්න. ඔන්න මම පෙන්නවා. සමානයි සම් වරහන් මේ හතර සිලෙක්ට් කරා එන්ටර් කරා. හරිද? පැහැදිලිද? ඔව් සර් ඒක පැහැදිලිද? යට කරනවා සර් පැහැදිලි නැද්ද? මෙතන මේ යට එක මේකද? ඔව් සර් ප්‍රතිශතය. එතකොට මෙතන පුතේ කරලා තියෙන ඔන්න බලා ගන්න. මේ කට්ටිය ඔක්කොගෙම ගත්තා. ඔන්න දැන් මේකත් අයින් කරමු. හරි. සමානයි සම් මේ තුනේම වියදම ගන්නවා. මේ තුනේම වියදම අරගන්නවා. ඔය තුනේම වියදම අරගෙන ඉවර වෙලා එනවා. සමානයි සම් වරහන් මේ හතර සිලෙක්ට් කරා වරහන් වැව්වා එන්ටර් කරා. හරි. මේ තුනම තුන ගත්තා. ඊට පස්සේ මේ තුනේම මුළු වියදම ගන්නවා. සමානයි සම් වරහන් මෙතන ඉඳන් මෙතනට සිලෙක්ට් කරා වරහන වැහුවා එන්ටර් කරා. මෙතන ඉඳන් මෙතනට සිලෙක්ට් කරා වරහන වැහුවා එන්ටර් කරා. ඊට පස්සේ ගන්නවා එක් එක්කෙනාගේ ගන්න ඉඳ percentage එක සමානයි පළවෙනි එක සිලෙක්ට් කරා බෙදීම ගැහුවා මේක සිලෙක්ට් කරා එන්ටර් කරා. තේරුණාද? සර් ඇලයිරනේ සර් ගහන්නේ. ඇලයිර සමානයි මේක සිලෙක්ට් කරා ඇලයිර ගැහුවා මේක සිලෙක්ට් කරා. ඊට පස්සේ දුවේ පුතේ මතක තියාගන්න මෙතනින් දාගන්න ඕන මොන ෆෝමැට් එකටද?
මොන ෆෝමැට් එකකටද percentage format එක. percentage format එකට මෙතනින් දා ගන්නවා percentage format එකට ඔන්නෝම එතකොට උත්තරේ ඔන්න ඔය විදියට එනවා දැක්කද percentage එක ගත්ත විදිය පැහැදිලිද හරි හරි තව ගානක් දැන් මම දෙනවා ඒක ඔයාලා ගෙදරින් නම් හදන්න ඕනේ හරි තව එකක් ලියා ගන්න සර් ආයි පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. බලමු හරි ඉස්සෙල්ලම මේ තුනේ එකතුව ගන්නවා සමානයි සම් වරහන් මේ හතරේ එකතුව ගත්තා එන්න කරා ආයෙ මේකට ගියා සමානයි සම් වරහන් සිලෙක්ට් කරා වරහන වැවුවා එන්න කරා ආයෙ මේකට ගියා සමානයි සම් වරහන් හතර සිලෙක්ට් කරා වරහන වැවුවා එන්න කරා ඊළඟට දාගත්තා සමානයි සම් වරහන් මේ හතරම සිලෙක්ට් කරා එන්න කරා දැක්කද හරි පැහැදිලිද හරි ඊට පස්සේ කරන්නේ සමානයි ජනවාරි මාසයේ වියදම ගත්තා සිලෙක්ට් කරා මුළු වියදමෙන් බෙදුවා පැහැදිලිද දහම් පැහැදිලිද ඔව් සර්. එන්න කරා ඊට පස්සේ එන උත්තරය ගන්න මෙතනින් දා ගන්නවා percentage format එකට percentage එකක් ඉදින් ලියන්න කියලා ඉතින් හරිනේ පැහැදිලිනේ හරි අපි යන් ඊළඟ ගන්නට පහත දැක්වෙන්නේ සර් ලියා ගන්නද? ඔව් ලියන්න පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ හරි සර්. ක්‍රීඩා අංශ හරි සර්. ක්‍රීඩා අංශ කිහිපයකට එක්දාස් නමසය අනූනමය වසරෙහි සර් මේ මාස ඇතුළත Word Excel PowerPoint ඒ තුනම කරනවද? ඔව් 1999 වසරේ වෙන් කළ මුදල් සහ බැලුවොත් ඉස්සරහට තව දවස් තරම් කරමු වෙන් කළ මුදල් සහ ඉදිරි වසර තුන තුල ඉදිරි වසර තුන තුල එම මුදලෙහි අගය
එම මුදුලෙහි අගය කලින් වසරට වඩා වැඩි වන ප්‍රතිශතයයි. වැඩි වන ප්‍රතිශතයයි. වැඩි වන ප්‍රතිශතයයි. ලියාගන්න. ඉදිරි වසර 3 සඳහා ඔය ඒකටම ලියන්න. ඉදිරි වසර 3 සඳහා එක් අංශවලට වෙන වෙනම වෙන්විය යුතු මුදල සොයන්න. වෙන්විය යුතු මුදල සොයන්න. වෙන්විය යුතු මුදල සොයන්න. ලියාගන්න. 1999 එක් අංශවලට 1999 එක් අංශවලට වෙන් කළ මුදල පහතින් දැක්වේ. පහතින් දැක්වේ. ටක් ගාලා මේක අඳගන්නද? තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔබ ලියපු ගාම මේ ටික දෙන්න යටි. මේ ටික ගන්න තියෙන ටිකක් මේ ටික ඕන අයින් කරලා දාන්න. තොර වලට පැහැදිලි වෙයි. හරි. ඔන්න ඔය ටික ලියා ගන්න. සර් මේ සිලෙක්ට් කරලා තියෙන එකද නෑනේ. නෑ ඔය හයිලයිට් කරලා තියෙන ටික ඇතුලේ නෑ මොනවත්. ඒ ටික උත්තර ගන්න ඕන ටික. මේ ටිකයි මෙන්න මේ යට තියෙන ටිකයි පර්සන්ටේජ් එකයි ලියා ගන්න.
හරිද? නෑ සර්. Excuse me, sir. Sir, ඔව් කියන්න ඇහෙනවා. මේ අර පළවෙනි අර කලින් කරපු ගානේ මේ percentage එක ගනිද්දි අර ඩොලර් සයින් එක දාලා ගනිද්දි මේ කොහොමද ගන්නෙ? හරි මම පෙන්නන්න. හරිද? ඉවරද? නෑ සර්. ඉවරයි සර්. හරිද? හරිද? හරි සර්. හරි. දැන් බලාගන්න. හරිද? ලියාගන්න එකේ වසර 2000ට වඩා වසර 2000 දී වසර 2000 දී 1999ට වඩා 1999ට වඩා
1999ට වඩා දැන් පෙන්නන එක බලලා තේරුම් ගන්න 1999ට වඩා මුදලේ අගය වැඩි වන ප්‍රතිශතය 7.5%. වැඩි වන ප්‍රතිශතය 7.5%. ඊළඟට ලියන්න 2001 දී 2000ට වඩා මුදලේ අගය වැඩි වෙන ප්‍රතිශතය මුදලේ අගය වැඩි වෙන ප්‍රතිශතය 5.5. ඊළඟ වසර 2002 දී වසර 2002 2001ට වඩා මුදලේ අගය වැඩි වෙන ප්‍රතිශතය 6.8යි. 6.8යි. බලන්න සමානයි 1999 බේස්බෝල් වල සිලෙක්ට් කරා 1999 වැඩි වෙන ප්‍රතිශතය 6.8යි. වැඩි කිරීම 7.5 සිලෙක්ට් කරා. ඊට පස්සේ මෙතන මොකද්ද කරන්නේ? මැදට දා ගන්නවා මොකද්ද? ඩොලර් සයින් එකක්. මැදට දා ගන්නවා. ඩොලර් සයින් එකක් මැදට දා ගන්නවා. හරි. ඒතර ඩොලර් සයින් එකක් මැදට දාගෙන
එන්ටර් කරනවා. පේනවද? ඩොලර් සයින් එකක් මැදට දාගෙන එන්ටර් කරා. හරි. ඒතර ඩොලර් සයින් එකක් මැදට දාගත්තා. එන්ටර් කරා. හරි. ඊට පස්සේ ඩොලර් සයින් එක මැදට දාගෙන එන්ටර් කරාට පස්සේ ඊළඟ එක මොකද කරන්නේ? අර ෆින්ලෑන්ඩ් කියලා එකක් තියෙනවා. ඒක දන්නවා ඔයාලා මම මේකට කියලා දෙන්නම්. මෙන්න මේකේ ඔන්න ඔහොම කරලා පල්ලයට ඩ්‍රැග් කරන් යනවා. ෆින්ලෑන්ඩ් එකෙන් පල්ලයට ඩ්‍රැග් කරගෙන යනවා. හරිද? මොකද කරේ? සමානයි සිලෙක්ට් කරා බේස් බෝල් එක වැඩි කිරීම ගැව්වා C ගැව්වා C කියලා කියන මේක තීරුව C මෙන්න මෙතන තියෙන එක 24 ගැව්වා C එක ඉස්සරහට C එක මැදට ගැහුවා ඩොලර් සයින් එක ගහලා ඉවර වෙලා එන්ටර් කරා. පැහැදිලිද? හරිද? පැහැදිලිද? දහම් පැහැදිලිද? සායත් පොඩක් කියලා දෙන්න. ඔන්න බලන්න දෙවෙනි එක කරනවා. හරි. ඔන්න මේක බලා ගන්න. සමාන කිරිල්ල ගැහුවා බේස් බෝල් සිලෙක්ට් කරා. ඩොලර් සයින් එක පර්සන්ටේජ් එක ඊට පස්සේ සිලෙක්ට් කරා. ඊට පස්සේ මෙතනින් සිලෙක්ට් කරා ඩොලර් සයින් එක. ඔතනින් සිලෙක්ට් කරා ඩොලර් සයින් එක. සිලෙක්ට් කරලා ඉවරලා පුතේ එන්ටර් කරා. තීරු නිරපේක්ෂනේ ඔබ. දැන් ඔබ කරන්න ඕන තීරු නිරපේක්ෂ. තීරු කියන්නේ කොයි විදියට දෙන්න ඕන? තීරු නිරපේක්ෂ නම් කොයි පැත්තටද එන්න ඕනේ? තීරු නිරපේක්ෂ නම් ලියන්න දුන්නා තීරු නිරපේක්ෂ කියන්නේ මොකක්ද කියලා. ඒකට තමයි මම අර වගන්ති ලියන්න දුන්නේ. තීරු කියන්නේ කොයි පැත්තටද? පේලි කියන්නේ කොයි පැත්තටද කියලා. ඔන්න දැම්ම එන්ටර් කරා. හරි. එතකොට මෙන්න මේ විදියට එනවා. ඊට පස්සේ මේකෙන් පල්ලයට ඩ්‍රැග් කරා. ওই විදියට උත්තර ටික එනවා. ඊළඟ ගානට ගියා. සමානයි සිලෙක්ට් කරා වැඩි කිරීම ගැව්වා සිලෙක්ට් කරා ඩොලර් සයින් එක ලබා දුන්නා. දාලා එන්ටර් කරා. පැහැදිලිද? ඩොලර් සයින් එක ගැහුවා එන්ටර් කරා. සර් ඒකට වෙන අදිශය ප්‍රසන්ටේජ් එක නෙමෙයි සිලෙක්ට් කරන්න දෙවෙනියට. මොකක්ද? 2001 එක මේ ගද්දි ප්‍රසන්ටේජ් එක නෙමෙයි සිලෙක්ට් කරන්න දෙවෙනියට. 2001 ගද්දි ප්‍රසන්ටේජ් එක සිලෙක්ට් කරන්න ඕන. 2001 ප්‍රසන්ටේජ් එක ගන්න එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරපුවම ඔන්න ඔය විදියට එනවා. හරි. 2001 ප්‍රසන්ටේජ් එක තියෙනවනේ ඒක සිලෙක්ට් කරන්න ඕන. 5.5 සිලෙක්ට් කරා එන්ටර් කරා. ආයෙ 2002ට යනවා. ආයෙ සිලෙක්ට් කරා බේස් බෝල් එක. සිලෙක්ට් කරලා ආයෙ වැඩි කිරීම ගව්වා. ආයෙ සිලෙක්ට් කරා 2002 ප්‍රසන්ටේජ් එක. 2002 ප්‍රසන්ටේජ් එක සිලෙක්ට් කරා එන්ටර් කරා. හරිද? රුපීස් එන්නේ මම ඒ රුපීස් දාගත්තොත් ඒක දාගන්න පුළුවන්. ඒක ඔයාලා දන්නවා. මෙතනින් ඕන එක රුපීස්ද මොකක්ද කියලා එතනින් අපිට ඒක දාගන්න පුළුවන්. කැමති නම් මේ විදිහට රුපීස් ගන්න නම් මෙතනින් රුපීස් දාගත්තම රුපීස් වල ගේනවා. හරි. හරිද? පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. ඔව් සර් පැහැදිලි. එකක් තියෙනවා එකක්. මේක සෝල්ට් කරන විදිහ. හරි. අන්තිම එක කරමු. මාතෘකාව දාන්න sorting කියලා. සෝක ලියා ගන්නද? ලියන්න මම මාතෘකාව කියලා අපි මෙතනින් නතර කරන්න වෙයි බොහෝ විට ලියන්නම මම එකින් එක කියලා දෙනවා. සෝට් කරන ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ ටික ඔක්කොම පොඩ්ඩක් දැනගත්තම ඔයාලට ඒ වැඩ ටික කරගෙන යන්න ලේසි වෙනවා. ඒකට තමයි මම මේ ටික කියලා දෙන්නේ. සෝ දැන් ලියන්න දෙනවනේ එක. ඔව් ලියන්න දෙනවා. මම දැන් ලියනවා. ලියාගන්න දත්ත අනුපිළිවෙලට සකස් කිරීම මාතෘකාව දැම්ම sorting data කියලා. sorting data කියලා දැම්ම මාතෘකාව. ලිව්වා දත්ත අනුපිළිවෙලට සකස් කිරීම. දත්ත අනුපිළිවෙලට සකස් කිරීම
ලියා ගන්න worksheet එකක ඇති දත්ත worksheet එකක ඇති දත්ත worksheet එකක ඇති දත්ත worksheet එකක ඇති දත්ත ආරෝහණ ascending order ආරෝහණ ascending order ascending order ho ascending order ho ascending order ho avarohana descending order avarohana descending order descending order පිළිවෙලට What, sir? descending order පිළිවෙලට සකස් කළ හැක මෙය sort කිරීම නම් වේ sort කිරීම නම් වේ Sorry, sir. ලියා ගන්න එතනම මේක තමයි දෙන්න නිතුරු ටික ලියා ගන්න sort කිරීම data sort කිරීම කරන අන්දම sort කිරීම නම් වේ පල්ලෙන් ලියන්න data sort කරන අන්දම ක්‍රම දෙකකි එකක් A2 Z අනික Z2A A2 Z Z2A A2 Z අනිත් එක Z2A A2 Z අනිත් එක Z2A A2 Z අනිත් එක Z2A
A2 Z අනිත් එක Z2 හරි ළමයි ලියාගත්තද ඔව් සර්. ඔව් සර්. එතකොට A2 Z Z2 හරි දැන් හෙට මම මේ ටික කියලා දෙනවා ascending කියන්නේ මොකක්ද descending කියන්නේ මොකක්ද කියලා මම ඒ ටික කරලා දෙනවා ඔක නම් වලට කරන ක්‍රමයක් තියෙනවා ඒක ටිකක් අමාරුයි ඒකත් මම කියලා දෙනවා නම් වලට ගන්න capital simple තියෙද්දිත් කරන ක්‍රමයක් තියෙනවා ඒකත් මම කියලා දෙනවා හරි එතකොට හෙට ආයේ තියෙනවා පන්තිය පුළුවන් වුණොත් හෙට කරන්ට් එක යයි කියලා හිතුනොත් මම රෙකෝඩ් කරලා උදේ රෙකෝඩ් කරලා හෙට හවස් වෙද්දී අප්ලෝඩ් කරනවා කරන්ට් එක මොනවා හරි යනවා නම් මට තේරුනොත් එහෙනම් මම රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරනවා මෙතන ඉඳන් ඔය සෝට් කරන කියන තැන ඉඳන් එතකොට ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන් මම කොහොමද හෙට මේ වීඩියෝ එකක් මේ ටික සෝට් කරන වීඩියෝ එක අපි කරනවා එතකොට ඔයාලට හෙට ඒක බලා ගන්න පුළුවන් නැත්තම් මේ විදිහටම පන්ති කරන් යනවා කරන්ට් එක ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ කරන්ට් එක ගියොත් අර විදිහට තමයි අපි කරන්නේ එතකොට ඔයාලා අපේ channel එක පොඩ්ඩක් subscribe කරලා නැත්තම් පොඩ්ඩක් subscribe කරන්න හරි මනසල කොස්සාඩි channel එක පොඩ්ඩක් subscribe කරලා නැත්තම් ඔයාලා අඳුන කවුරුද ඉන්නවනම් එයාටත් කියලා subscribe කරවන්න හරි අදට පන්ති නතර කරනවා ජේසු පීඨේ ළමයි ජේසුපිට thank you sir Good night, sir. Good night. good night Thank you, sir. welcome ජේසු පීඨේ